කාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමාචානන්ද පහන සංඥා ඉදානන්ද බික්ඛු uppannං කාම විතක්ඛං නාදිවාසේති පජහති විනෝදේති භන්ති කරෝති අනභාවං ගමේති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, අද දවසෙත් මේ පින්වතුන් සූදානම් වන්නේ ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට දේශනා කොට වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව මේ ආකාරයෙන් විකාශය කිරීමට ධර්ම දේශනාවේ දායකත්වයෙන් ගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන්නේ ප්‍රංශයේ පදිංචි චූලිකා කුමුදුනි මහත්මිය විසින්. ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන් කාලයේ ධර්ම දේශනාව සඳහාම යොමු කර ගන්නවා. පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වුණු කාලයක හිත පත් කරගන්න ඕනේ කොයි තැනටද කියන කාරණාව පිළිබඳව අපි සාරාංශයක් විදිහට සාකච්ඡා කළා, කතා කළා. යම් තරමකට ඕලාරිකව නමුත් වෙනත් ලෝකේ පහළ වෙච්ච ආධ්‍යාත්මික නායකවරු යයි සම්මත අයගේ සංකල්පත් අරගෙන බුදුදහම ඒ වගේ වෙනස් වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. එතකොට මම මේකෙදි එකතු කරන්න ඕන එකක් එකතු කරගෙනම ධර්ම දේශනාවට බහින්නම්. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපේ ස්වාමීන් වහන්සේ ඇයි මේ බුදුහාමුදුරුවන්ගේ බණ තියෙද්දි අරයාගෙන මෙයාගෙන මේවා ගැන මේ විකෘති ගැන මේවා ගැන කතා කරන්න කියලා. පිටින් මේකට හේතුවක් තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේගේ මුල් බුදු සමය කියලා එකක් තියෙනවානේ. කියන්නේ බුදුදහමේ ෆවුන්ඩේෂන් එක මුල. අපි දැන් දැනගන්න ඕනේ ගෙයක් ගැන කතා කරනකොට උළු ගැන කතා කරත්, වහල ගැන කතා කරත්, පරාල ගැන කතා කරත් ඒක මොකක් මතද තියෙන්නේ? ෆවුන්ඩේෂන් එක මත පිහිටලා තියෙන්නේ. ඒ වගේ මේ විවිධ ගුරුකුල වලට මේවා බෙදිලා ගියාට දැන් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වර්ෂ 100ක් යන තැන ඉඳන්ම මේ බෙදීමට බුද්ධ ශාසනය කියන එකපත් වුණා. එතකොට දැන් ඔබට මේවත් ප්‍රශ්න ඇති. දැන් ඔයගොල්ලෝ දන්නවනේ මේ ලංකාවේ තියෙනවා නිකාය ભેදය කියලා එක. මොකද්ද? ඔයගොල්ලෝ අහලා තියෙනවා රාමඤ්ඤ නිකාය, සියන් නිකාය. ඕක නිකාය ભેදයක් නෙමෙයි. මේව වරදවා ගන්න එපා. මේවා තමයි ලොකුම දන්නේ නැතිකමට සිද්ධ කරගන්න අපරාධ. නිකාය ભેදය කියන්නේ ලොකු එකක්. ඒක පළවෙනියටම පටන් ගත්තේ ඇත්තටම නිකාය ભેදයට අවශ්‍ය කරන පදනම බුද්ධ ශාසනය පෙරෙක්සලා බලනකොට පින්වත්නි බුදුරයන් වහන්සේ ධර්මාන කාලේ ඉඳන්ම වැටිලා තිබ්බා. දේවදත්තගේ ක්‍රියාකලාප. හරිද? ඊට පස්සේ සුභද්‍රගේ අභද්‍ර වචනය කියන එක පිටිපස්සේ දැන් සුභද්‍ර එහෙම වචනයක් කියන්න සුභද්‍රට කොච්චර හයියක් තියෙන්නේද? ඒ හයිය මත තමයි සුභද්‍රේ වචනය කිව්වේ. ඒ පටන් ගත්ත බෙදියාම පළවෙනි පාට කැඩිලා විශාල වශයෙන් බෙදලා යන්නේ වර්ෂ 100ක් ගිය තැන. ඔතනදි තමයි අර වජ්ජපුත්තක භික්ෂුන් වහන්සේලා මේක මහායාන, හීනයාන නැත්නම් මහායාන තේරවාද කියලා කොටස් දෙකකට ප්‍රධාන වශයෙන් කැඩිලා පස්සේ පිටින්දි ගුරුකුල ගණනාවකට මහායානයේ එක වජ්‍රයානයේ කියයි, තන්ත්‍රයානයේ කිව්වත් ඒකමමයි. ඊට පස්සේ අපි ගත්තාම තේරවාදීය බෙදිලා ගියා, සර්වස්තවාදී කියලා බෙදිලා ගියා. විවිධ ගුරුකුල වලට බෙදිලා ගියා. මේ විවිධ ගුරුකුල වලට බෙදී යාම නිසා බුදුරජාණන් වහන්සේගේ මූලික හරපද්ධතිය එක්තරා විදියකට විකාශනීය වීමක් වුණා. ඒ කියන්නේ පිටින් දැන් අපි ගත්තොත් ඔය පිටුතුල අහලා ඇති මාධ්‍යමික දර්ශනය ලියපු නාගර්ජුන කියලා මේ කෙනෙක් හිටියා. අහලා තියෙනවද? ඔය මාධ්‍යමික
දර්ශනය කියන එක එළියට ගෙනාවේ නාගර්ජුන කියන කෙනා පිංගුතුල්ලා අහලා තියෙනවද දන්නේ මම මේවා කියන්නේ පිංගුනි මොට වෙච්ච බෞද්ධයන්ගෙන් ශාසනයට වැඩක් නැහැ ඒකයි. ඒකල ඉන්දියාවේ තිබ්බ නාලන්ද කියලා විශ්වවිද්‍යාලයක්. ඒ නාලන්ද විශ්වවිද්‍යාලය ඇවිල්ලා මේ සම්පූර්ණ දැන් අපි ගත්තොත් ලෝකේ තියෙන මේ කේම්බ්‍රිජ් කියන එක ගන්නකො. අපි හැමෝම කේම්බ්‍රිජ් යන්න දඟලන්නේ ඇයි? ඒ රසායනික විද්‍යාව කියන එක ලංකාවෙත් උගන්වනවනේ. හැබැයි කේම්බ්‍රිජ් වල ඩිග්‍රී එකට ඊට වඩා ලොකු ක්වොලිටි එකක් තියෙනවා. හේතුව කේම්බ්‍රිජ් කියන එක ඇතුලේ හාවර්ඩ් කියන එක ඇතුලේ ඔක්ස්ෆර්ඩ් කියන එක ඇතුලේ ලොකු දැනුම් පද්ධතියක් එකතු වෙලා තියෙනවා. ඒ වගේ නාලන්දාව කියන්නේ පින්වත්නි විශාල දැනුම් පද්ධතියක්. ඒකේ ජ්‍යොතිෂය ඉගෙනනවා, තාරකා විද්‍යාව ඉගෙනනවා, ගණිතය ඉගෙනනවා, බුදුදහමත් ඉගෙනනවා. හරිද? මේ කතාව. ඒතර මේ බුදුදහම ඇතුලේ විශාල දැනුම් පරාසයක් සඳහන් කරන ඔය නාලන්දාව මේට ගිනි තිබ්බ වෙලාවේ ලයිබ්‍රරි එකේ තිබ්බ පොත් ටික පිච්චෙන්න මාස 3ක් ගියා කියලා. එතකොට මාස 3ක් පිච්චෙන්න කොච්චර පොත් තියෙන්නේ නැද්ද කියලා හිතන්න. ඒ පොත්වල ඔක්කොගෙම තිබ්බේ විවිධ අහිංසක ස්වාමීන් වහන්සේලා රචනා කරපු මේ ධර්මයේ පිළිබඳව විවරණ. හැබැයි මේව වැඩි වෙන්න ඔබ හිතන්නේ බුදුදහමට හානියක් දුන්නේ මේව වැඩි වෙන්න බුදුදහමට එළිය වැටීමක් දුන්නේ. මේව වැඩි වෙන්න මගේ රත්තරන් පින්වත්නි මුල් බුදු සමයට ආලෝකයක්මයි වුනේ. විවටෝ විරෝචති නොපටිච්චන්න. විවෘත වෙනකොටයි බබලන්නේ නේ. දැන් බලන්න මේ මං කියන්නේ දැන් අපි පහුගිය දවසක ධර්මදේශනාව ඕසෝ ගැන කතා කරානේ. ඒක නිසා අපිට බුදුදහම පෙරලා ගන්න පුළුවන් වෙච්ච හැටි බලන්න. නැත්තම් ඕක කියන්න කොච්චර උපමා පාවිච්චි කරන්න ඕනේද? ඒ නිසා මතක තියාගන්න ඒ නාලන්දාව වැනි තැන්වලින් පවා විකසනය වෙච්ච විකාශය වෙච්ච මේ මහා බුදුදහම. හැබැයි පින්වත්නි එකම එක තැනකට අපි ගෙනාවොත් එකම එක තැන ඇතුලේ තියෙන බුදුරජාණන් වහන්සේ කියපු ලස්සන ගාථාවක්. සුදුද්දසං සුනීපුනං යත්ත කාම නිපාතනං චිත්තං රක්ඛේත මේදාවි චිත්තං ගුත්තං සුඛාවහං. ඔන්න බලන්න කතාව. එක භික්ෂුන් වහන්සේ නමක් මහාන වෙලා විනය පිටකේ උගන්වන භික්ෂුන් වහන්සේ නමක් ගාව මහාන වෙනවා. ඉගෙන ගත්තාම අපේ ඉතින් සිල්පද හුස්ම ගන්නයි ඇහි පිල්ලම් ගන්නයි විතරයි සිල් නැත්තේ. උපසම්පදා භික්ෂුවකට. කනකොට යනකොට නානකොට ඉන්නකොට සැතප් වෙනකොට නැගිටිනකොට හැම තැනටම සිල්පද. මේ භික්ෂුව කල්පනා කළා මේ බුද්ධ ශාසනය නම් හරියන්නේ නැහැ. මේක හිටියොත් නිකන් අපාගාමී වෙන්න වෙනවා. මම යනවා ගෙදර කියලා බුදුරජාණන් වහන්සේ ගාවට කිව්වා මම යනවා නේ ස්වාමීනි ගෙදර මට මේක හරියන්නේ නැහැ කියලා. ඇයි කියලා. මෙච්චර සිල්පද කොහමද රකින්නේ? බුදුරජාණන් වහන්සේ ලස්සන කතාවක් කියනවා. මහාන ඔය ඔක්කොම සිල්පද රකින්න ඕනේ. ඔබට එකක් රකින්න පුළුවන්ද කියලා. හා ස්වාමීනි එකක් නම් ඔන්න ඒ කමක් නැහැ. මමත් ඔබට කියනවා. ඔක්කොම අතාරි. එකක් රකින්න පුළුවන්ද? ඔය සිල්, අට සිල්, දස සිල්, අර සිල්, මේ සිල් ඔක්කොම අතාරි. ස්වාමීනි එකක් නා රකින්න. චිත්තං රක්ඛේත මේදාවි. මොකක් රකින්න කිව්වද? සිත රකින්න කිව්වා. චිත්තං ගුත්තං සුඛාවං. සිත රැක්කොත් අනිත් ඔක්කොම හරියනවා. එයි පිටගන්නේ මේ බලන්න. මේ හිතේ නැගෙන කෙලෙස් සිතවිල්ලක් ක්‍රියාත්මක භාවයට පත් වෙන අවස්ථා තුනක් තියෙනවා. අනුශය, පරිඋට්ටාන, වේතික්‍රමණ කියලා. අනුශය කියලා කියන්නේ හිතේ කෙලෙස් ධර්ම නැති අවස්ථාවක්. හරියට ඔය මේ ඉන්න වෙලාවේ දැන් ඔය පිංගුතුලගේ හිතේ ද්වේෂයක් තියෙනවද? නිකන් ලාවට හරි තියෙනවද? තියෙනවද දන්නේ නැහැ මොනවද මේ කියන්නේ කියලා. මේ බොහෝ විට නැහැනේ. රාගයක් නැහැ. ඔන්න ඔය පිටිපස්ස ඉන්න කෙනා මම හැමදාම මේ ගන්න උපමාව ගන්නවා. දැන් කකුල රිදෙනවා කියලා කකුල දික් කරනවා. කරනකොට ඔබ ওই සුදු ඇඳුමට හොඳ මඩපාරක් වදිනවා. දැන් මොකද වෙන්නේ? මෙතෙක් වේලා නොතිබිච්ච ද්වේෂය දැන් මොකද උනේ? ඇති වුණා අන්න අනුශය වශයෙන් තිබ්බ එක දැන් පරිඋට්ටාන අවස්ථාවට ආවා. ඒකට කියනවා පරිඋට්ටාන. කෙලස් නැගිට්ටා. හැබැයි දැන් ගහන්න බයින්නේ යන්නේ. ඇයි? ඕ ස්වාමීන් වහන්සේ ඉන්නවා බණක් තියෙනවා මේ වෙලාවේ ඕක හරියන එකක් නෙවෙයි. අන්න වියතික්‍රමණයට එන්නේ නැහැ. කායිකව වාචසිකව ඉක්මවන්නේ නැහැ. හිතේ කෙලස් නැති අවස්ථාවට කියනවා. හැබැයි හේතුවක් ඇති වුණු කල්හි හට ගැනීමේ අවකාශය තියෙනවා. ඒ අවස්ථාවට කියනවා අනුශය කියලා. ඇති වෙච්ච අවස්ථාවට කියනවා පරිඋට්ටාන කියලා. ඇති වෙලත් නවතින්නේ නැතුව අතින් පයින් ගැසීම් බැනීම් ආදීන් ක්‍රියාත්මක වෙන අවස්ථාවට කියනවා වියතික්‍රමණ කියලා.
දැන් ඔය තුනෙන් ඔබ රකින්න ඕනි මොකද්ද? ව්‍යතික්‍රමණයද පරිඋත් ทาน ද අනුශයද? හොඳට ඔලුවක් තියෙනවා නම් කල්පනා කරන්න. ඔය තුනෙන් ඔබ මොකද්ද රකින්න ඕනි? දැන් ඔබට ආසන්න වශයෙන්ම රැක ගන්න ඕනි මොකද්ද? ව්‍යතික්‍රමණය. හරිද? ආසන්න වශයෙන්ම අපි පරිස්සම් වෙන්න ඕනි මොකෙන්ද? ඔය හිතින් හිතුණත් කමක් නැහැ හාමුදුරුවනේ. දැන් මදුරුවෙක් මරන්න ඕනි කියලා හිතුවට මැරුවේ නැත්තම් මරන්න ඕනි කියලා හිතනකොටම ව්‍යාපාද මේ කර්මපතේ පරිපූර්ණයි. හැබැයි ප්‍රාණඝාත කර්මපතේ පරිපූර්ණ නැහැනේ. එතකොට අපි පරිස්සම් වෙන්න ඕනි වැඩිපුරම මොකද්ද? අනුශය පරිඋත් ทาน වීතික්‍රමයට 1 2 3 කියලා අංක දාගන්න. තුන්වෙනි අවස්ථාවෙන් අපි වැඩියෙන් පරිස්සම් වෙන්න ඕනි. බුදුරජාණන් වහන්සේ ඒකට පළවෙනියටම දැම්ම මොකද්ද? සීලය. ඔන්න බලන්න. හරි. දැන් ඔන්න ඔබේ ප්‍රතිපදාව පටන් ගන්න තැන. දැන් එහෙනම් පටන් ගන්න ප්‍රතිපදාවෙන්. අංක 1 මොකද්ද? සීලය. වැරදිලාවත් ඔය නරක හිතට දුරංගමං ඒකචරං බෝ දුර දුවන කිසිම පාලනයක නැති ඔය හිතට වැරදි සිතවිල්ලක් ඇවිල්ලා කාටරි ගහන්න හිතුණු කාත් එක්ක හරි රාගසිතක් ඇති වුණොත් සීලය කියන එක දාන්න. සීලය කියන උපක්‍රමයක සීලය කියන ටූල් එක පාවිච්චි කරන්න. ඒ ටූල් එක පාවිච්චි කරලා ව්‍යතික්‍රමණයට යන්න දෙන්න නැතුයි. හැබැයි ඕක తాවකාලිකයි. මොකද දැන් ගහන්න හිතුන්නේ නැහැ වගේම ආයි හිතෙනවනේ. එනිසා ඔබට සිද්ධ වෙන ওই తాවකාලික පැලස්තරේ අයින් කරලා නිකන් හිතන්න පිළිකාවක් හැදෙනවා. පිළිකාවක් නිසා මූණේ ගැඩි දාන්න ගන්නවා. හරි නැත්නම් කොණ්ඩේ යන්න ගන්නවා කියමු. පිළිකාවක් නිසා කොණ්ඩේ යනවා. දැන් ඔබ කරන්න ඕනේ කොණ්ඩ ගස් හිටවන්න මහන්සි වෙන්නේ කොහොමද? පිළිකාව හොඳ කරගන්න එක. නුවණැත්ත කරන්නේ මොකද්ද? පිළිකාවට පාර දෙනවා. පිළිකාවට දුන්න ගමන් කොණ්ඩ ගස් ටික ආපහු හරියනවා. රිකව වෙනවා. එහෙමනේ. පින්වත්නි මෙතනදී ඔබ මතක තියාගන්න එහෙනම් අනුශය අවස්ථාවෙන් කෙලෙස් ධර්ම නැగిලා එන්න පුළුවන් ස්වභාවයේ හිත පවතින නිසා තමයි පරිඋත් ทาน අවස්ථාවට එනකොට පරිඋත් ทาน අවස්ථාවේදී හිතේ කෙලෙස් ධර්මයේ පාලනය කරගන්න ශක්තිය මදිවීම නිසා තමයි ව්‍යතික්‍රමණ අවස්ථාවට ගිහිල්ලා අපාගාමීව වෙන්න පුළුවන් බව එන්නේ. ඒතර ඔබ මෙන්න මේ හිත පරිස්සම් කරන ව්‍යායාමය මොකද්ද? මතකද? ව්‍යායාමය. ඔබ ඇඟ හදලා තියෙනවනේ. ඔය කවුරු කවුරු බොරුවට හරි සිමෙන්ති කොටයක් හරි උස්සලා ඇති. ඇඟ හදන්න කොහෙටද යන්න ඕනි? ජිම් යන්න ඕනි. හිත හදන්න කොහෙටද යන්න ඕනි? ආරණ්‍ය වලට පන්සල් වලට යන්න ඕනි. ෂෙඩියුල් එකක් තියෙනවා. කොහොමද පටන් ගන්න ඕනි? මෙන්න මෙහෙමයි. දැන් ওই ජිම් එකකට ගියත් හොඳට අහගන්න. ජිම් එකකට ගියා කියන්නකෝ. ජිම් එකකට ගිහලා පළවෙනි දවසේම තියෙන බර ඔක්කොම දාලා ඉස්තුවොත් එහෙම ගෙදර ඇවිල්ලා බයිසිකල් හැන්ඩල් එකක් ගිල්ලා වගේ තමයි ඉන්න වෙන්නේ. එහෙම බෑ. ක්‍රමවේදයක් තියෙනවා. මෙන්න ක්‍රමවේදය මුලින් ඉඳන් අකුරෙන් අකුර කියලා දෙන්නම්. හොද්දට ඔළුවේ දරා ගන්න. අද ඉඳන් ක්‍රියාත්මක කරන්න. ධර්ම දේශනාවට මාතෘකා කළ ගාථාව. ගිරිමානන්ද සූත්‍රයේ තියෙන ප්‍රහාණ සංඥා. ආනන්ද මේ ශාසනයේ මහාන සිංහලෙන් කියන්නම් uppannam කාම විතක්කං. සිතේ යම් වෙලාවක කාම විතර්කයක් ඇති වුණොත් කාම විතර්කයක් කියන්නේ ඇලීම් වශයෙන් ලෝභ සහගත සිතවිල්ල ඇති වුණොත් අපි හිතමුකෝ මොනවා හරි කන්නම හිතෙනවා. බඩගින්නට නෙමෙයි. මොකටද? වෙන මොකක් හරි එකට. අපි කියමු පෙරේතකම කියලා වචනයක් කියන්නේ. කන්නම හිතෙනවා. දැන් මේක කාම විතර්කයක්. ඔය පිංගුතුලට කන්නම හිතනකොට ඔය පිංගුතුල මොකද කරන්නේ? දෙන්නේ නැද්ද? කොහොම හරි දෙනවද? මොකද හිතන්නේ? අර මේ අයිස්ක්‍රීම් කට්ටිය යන්නේ පොඩි ටෝන් එකක් ගාගෙන ඔය ටෝන් එක දාගෙන යනකොට ඔය පිංගුතුල ට්‍රිප් ගිහිල්ලා බැස්සාම අර අයිස්ක්‍රීම් විකුණන අය මෙහෙම මොකක් දෙයක් හෝන් එකක් ගහනවනේ. ඕක ගහනකොට ඔබට මොකද වෙන්නේ? වයස් ભેදයකින් තොරව. නිකන් කන්න හිතෙනවනේ නේ. ඒ කියන්නේ අර කාම විතර්කයක් එනවා. මම මේ පොඩි උපමාවක් කියන්නේ මේක පින්වත්නි ඕන තැනකට ගන්න. නාට්‍යයක් බලන්න හිතෙනකොට. දැන් සමහරව ඉන්නවා මේ ඒගොල්ලෝ මෙන්න මෙහෙම ඉන්නවා. හරි. මං අද ඉඳන් සිගරට් බොන්නේ නැහැ. දවස් කීයයිද ඉන්නේ? දෙකක් විතර ඉඳලා තුන්වෙනි දවසේ අර ඇරියස් එකත් එක්ක කවර් කරනවා. නාට්‍ය බලන්නේ නැහැ කියලා ඔයගොල්ලෝ කීපාරක් හිතලාද? බලනවද? ඒ පැත්තට ඕම ඇදීගෙන යනවද? සමහර අම්මලා ඉන්නවා මේ
නාට්‍ය බලන්නේ නැහැ කියලා කුස්සියට ගිහිල්ලා කණ්ණාඩිය through බලනවා. උගුරට හොරා බෙහෙත් බොනවා වගේ. කණ්ණාඩිය හරහා බලන් ඉන්නවා. කන දාන් ඉන්නවා. පස්සේ බලනවා හොරාට. මොකක් හරි එකක් ඔය රිවයින්ඩ් කරලා. පින්වත්නි මම මේ කියන්නේ ඔබට ඔබේ සිත රකින්න ඕන නම් ඔබ විසින් මෙන්න මේක කරන්න ඕනේ. uppannam කාම විතක්කං නාදි වාසේති අංක 1 තමයි ඉවසන්න එපා. මොකද්ද? ඉවසන්න එපා. ඔන්න දැන් ඔබට හිතෙනවා අපි කේක් කෑල්ල කණෙක් ගමුකෝ. කේක් කෑල්ල කණ්ඩ කියලා හිතෙනවා. ඕක ඉවසුවොත් තමයි ඒ සිතවිල්ල ප්‍රබල වෙලා ඔබ උන්මත්තක භාවයට පවපත් වෙන්න පුළුවන්. කේක් නොලැබුණොත් මැරෙන්න පුළුවන්. දන්නේ නැණි? අර එක චණ්ඩාල කුලයේ ගෑන් ළමෙක් හිටියා. රජවරු 5 දෙනෙක් සියදි විනාසා ගත්තා විවාහ වෙන්න බැරුව. චණ්ඩාල කුලයේ කෙල්ලක් විවාහ වෙන්න බැලුව රජවරු 5 දෙනෙක් සියදි විනාසා ගත්තා කිව්වහම uppannam කාම විතක්කං නාදි වාසේති නේ. ඉවසන්න එපා පින්වත්නි. පින්වතුන්ලට කොළඹ පැත්තේ නිසා මම පුංචි උපමාවක් කියන්න. පින්වතුන්ලා දැකලා තියෙනවා කම්පියුටර්ස් වල තියෙනවා වෛරස් ගාඩ් කියලා එකක්. හරිද? වෛරස් ගාඩ් එකේ ප්‍රතිඵලය මොකද්ද? පරිගණකයට මොකක් හෝ වෛරස් එකක් එනකොට වෛරස් ගාඩ් එක මොකද කරන්නේ? මේව කළා අල්ලනවානේ. හොඳට අප්ඩේට් කරලා තියෙන්න ඕනේ. අප්ඩේට් කරොත් අල්ලනවා. අල්ලලා ඒක අයින් කරලා දානවා. හදිසියවත් වෛරස් එක අප්ඩේට් කරලා තිබ්බේ නැත්නම් ගාඩ් එක වෛරස් එක ඇතුළට ගියොත් මොකද වෙන්නේ? ඇතුළේ තියෙන ඩීටේල්ස් ටිකින් ටික ඩිලීට් වෙන්න පටන් ගන්නවා. අර අපි කියන්නේ ඒක ජෑම් වෙන්න පටන් ගන්නවා කියලානේ. මෙහෙම අවුල් වියවුල් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා වඩා සුදුසු වෛරස් ගාඩ් එක අප්ඩේට් කරලා එන්න දෙන එක නවත්ත ගන්න එකද ඇවිල්ලා පස්සේ Windows දාන එකද ඔයගොල්ලෝ කරන්න කැමති? පින්වත්නි පස්සේ Windows දාන එක කරදරයි. හොඳම දේ තමයි ගාඩ් එක අප්ඩේට් කළේ. ඔබේ හිත වෛරස් ගාඩ් එක. කාම විතර්කය කියන්නේ වෛරස් එක. ඒ කාම විතර්කය ඔබේ සිත තුළට ඇවිල්ලා ඕක තුල පළපදියම් වෙන්න කලින් නාදි වාසේති. අල්ලලා හොඳට මෙහෙම කළා මේක හොඳ නැති එකක් කියලා අයින් කරලා දාන්න ඔබට ශක්තිය තියෙනවා නම් දැන් මේ වෙනකොට ඔබේ හිතේ එහෙම ශක්තියක් තියෙනවද නැද්ද? බලන්න. ඔබ හිතන්නකෝ මම මේ කතා කරන්නේ ඔබ පිරිමි කෙනෙක්. ලස්සන ගෑනු රූපයක් එනවා ඉස්සරහට. ඒක මනසට දාගෙන ඒ නිමිත්ත අරගෙන ඒ නිමිත්ත කල්පනා කර හොරතල් කරන එකද අපේ මිනිස්සු කරන්නේ සමස්තය? නැත්තම් මේක අසුබයි මේක හොඳ නැහැ මේක ගෙනියන්න හොඳ නැහැ මේක ගෙනිච්චොත් සසර යන්න වෙනවා කියලා අයින් කරන එකද කරන්නේ? පින්වත්නි මම මේ ඇත්තටම කියන්නේ පැවිදි වෙච්ච ඇතම් භික්ෂුන් වහන්සේලාට පවා තමන්ගේ හිතට කෙලෙස් ධර්මයක් එනකොට ඒ කෙලෙස් ධර්මයේ පාලනය කිරීමෙන් තොර වෙනවා. මේ සසරට බයේ මහාන වෙලා අපායට යයි කියලා බයෙන් මහාන වෙලා නිවන් දකින්න ඕනිමයි කියලා මහාන වෙලා නිවන් දකින්නමයි කියලා වීරිය කරලා එක තප්පර ගානකද සිල්පද දුර්වල වෙනවා. හේතුව මොකද්ද? සසර දුක තරම් දැකපු භික්ෂුවට තමන්ගේ හිත පාලනය කරගන්න එකේ තරම් අමාරුයි නම් ඔබ ගැන කවර කතාවද? ඔබ පිටගන්නේ බොහොමයක් වෙලාවට ඔය කෙලස් ධර්ම හිත ඇතුළට ගන්නවා. ඒ නිසා අංක 1 ඉවසන්නම එපා. ඔක තේරෙනවා ද්වේෂය ගැන කතා කරද්දී. uppannam ව්‍යාපාද විතක්ක. uppannam විහිංසා විතක්ක. ව්‍යාපාදේ කියන්නේ ද්වේෂය. විහිංසා කියන්නේ හිංසා කරන ගතිය. දැන් ඔබට කාත් එක්ක හරි ලොකු තරහක් ඇති වෙනවා. හරිද? අපි හිතමුකෝ නැන්දම්මට ලේලියෙක්. ඔක හොඳ කතාවක් නේ. නැන්දම්මට ලේලියෙක් යම්කිසි නුරුස්නා බවක් නිසා එක පන්සලේ ඉන්න හාමුදුරුවෝ කියලා හිතන්නකෝ නැත්තම්. එක එක ස්වාමීන් වහන්සේලාගේ එක එක ක්‍රියාකාරකම් නිසා අපේ හිතට එක නුරුස්නා ගතියක් ආවම අපි ඒ නුරුස්නා ගතිය පෝෂණය කළොත් අර ස්වාමීන් වහන්සේ අහසින් වැඩියත් අපිට පේන්නේ වැරදියට. කෑවත් පේන්නේ වැරදියට. නෑවත් පේන්නේ වැරදියට. හොඳක් කරත් අපිට හිතෙන්නේ කපටිකමට කරා කියලා. ඇයි මේ? කෙලස් ධර්ම ඉවසපු එකේ විපාකය. එනම් පින්ගන්නේ කෙලස් ධර්මය හිත ඇතුලේ තවන්න එපා. ආපු ගමන් එන්න තැන ඉඳගන්න. ඉස්සර වික්ෂුන් වහන්සේලා එහෙමයි කරලා තියෙන්නේ අම්මේ. කෙලස් ධර්මයේ ආවේ දැන් පඩි පෙලක් නගිනකොට පඩි 100ක් තියෙනකොට 20 වෙනි පඩියේ නම් කෙලස් ධර්මයේ ආවේ
අඩුම 21 වෙනි පඩියට අරන් ගියේ නැහැ. 20 වෙනි පඩියේ ඉඳගෙන 20 වෙනි පඩියේම කැලස් ධර්මයේ ප්‍රහාණය කළ 21 වෙනි පඩියෙන් නැගි පිරිස. එහෙමයි වික්ෂුන් වහන්සේලා හිටියේ. බත් පිඩක් වළඳනකොට හිත කෙලස් වලින් වැහුණොත් කන බත් පිඩ ආයෙත් පාත්‍රයට දාලා කෙලස් ටික නැති කරලායි බත් පිඩ වළඳලා තියෙන්නේ. අපි ගන්නේ මෙහෙම ඉන්න එක ලේසියද අමාරුයිද? ඇත්ත කියන්නේ ලේසිද අමාරුද? කියන්නේ ඔබේ භාෂාවෙන් කියනවා නම් අර මාර මීටරයකින් ඉන්න එපයි. ওই මීටරය කියන එකට තමයි 100 කියන්නේ. ඔබේ භාෂාවෙන් මම මේ කිව්වේ පුදුම 100කින් ඉන්න එපයි. කතාවක් කියන්න. එක වික්ෂුන් වහන්සේ නමක් බොහෝ කාලයක් ගුණධර්ම පුරලා මේ අපවත් වෙන්න යනවා. යනකොට ගමේ කට්ටියට ආරංචි වෙලා අනේ දැන් ඉතින් අපේ හාමුදුරුව අපවත් වෙන්න යන්නේ. දැන් අපි යන් බලන්න උන්වහන්සේ න රහත් වෙලා ඉන්න අනිවාර්යෙන් පිරිනිවන් පාන හොඳ 이르දියක් බලා ගන්න පුළුවන් මෙහෙමයි කියලා යනකොට දැන් ඔන්න ගමේ කට්ටිය ආවාසිගේ වටේ එක්ුණා. සාමිනහසගේ ගෝල හාමුදුරුව කියනවා අනේ අපේ හාමුදුරුවනේ දැන් ඔබ වහන්සේ පිරිනිවන් පානවා බලන්න ගොඩක් අය ඇවිල්ලා තියෙනවා. දැන් ඔබ වහන්සේ පිරිනිවන් පානවා නේද කියලා. අනේ නෑ මම පිරිනිවන් පාන්නේ මම මේ පෘථග්ජන භික්ෂුවක් කිව්වා. දැන් ගෝල හාමුදුරුවන්ට මේක එන හොඳ නෑ අප්සෙට් ගියා. එහෙම කියන්නේ එපා හාමුදුරුවනේ ඔච්චර සිහියෙන් ගුණ මේ පිළිවෙත් පුරපු ඔබ වහන්සේත් පෘථග්ජන භාවයෙන් පිරිනිවුණා නම් අපි ගැන කවර කතාවක්ද? ඔබ වහන්සේ ඔච්චර කරලවත් මුකුත් කරගත්තේ නැද්ද? අන්න දැන් මිනිස්සුත් ඇවිල්ලා ඉන්නේ මම මොනවද කරන්න කියලා කිව්වා. යාර හාමුදුරුවෝ ඇත්තද කට්ටිය ඇවිල්ලාද? අහිනම් ආශ්මතුන් පොඩ්ඩකට එළියට යන්නකෝ. පොඩ්ඩකට එළියට යන්නකෝ කිව්වා. අරුණාසේ දොර හරියට යනකොටම දැන් ආපහු වෙන්න කිව්වා. මේ දැන් ගිහිල්ලා කියන්න අපේ හාමුදුරුවෝ පිරිනිවන් පාන්න යන්න කිව්වා. ඉතින් අර ස්වාමීන් වහන්සේ එකපාරට උඩ ගියා. අනේ ස්වාමීන් වහන්සේ හරි පුදුමයි. ඇයි? ස්වාමීනි මම අර ගේට්ටුව ගාවට යද්දී ඔබ වහන්සේට රහත් වෙන්න පුළුවන් වුණාද? ඔබ වහන්සේ දුෂ්කර දෙයක් කරා කිව්වා. එවත්නේ මං කරපු දුෂ්කර දේ මේක නෙමෙයි. මගේ මේ ප්‍රවෘජා ජීවිතය ඇතුලේ මං සිහියෙන් තොරව අතක් දිගහැරලා නෑ කිව්වා. සිහියෙන් තොරව අතක් දිගහැරලා නෑ, කකුලක් නමලා නෑ, වචනයක් පිට කරලා නෑ. එවත්නි ඒකම දුෂ්කරයි. රහත් වෙන එකේ තරම් දුෂ්කර එකක් නෙමෙයි කිව්වා. දැන් බලන්න. දුෂ්කරයි තමයි. නමුත් කල යුත්තේ කොහොමද? හිත පරිස්සම් කරන්න. පින්වත්නි ඔබ ගාව තියනවා කියලා හිතන්න මැණිකක් ලක්ෂ 10ක් අතේ තියෙනවා. මැණික් පැත්තකට දාන්නකෝ. ලක්ෂ 10ක් අතේ තියාගෙන දැන් ඔය පිඟුතුලගේ අත්වල තියෙනවනේ හෑම් බෑග් පර්ස් මම මේ දැකලා තිනවා අම්මලා ගාව නිතරම මේ තමන්ගේ හෑම් බෑග් එක තියෙනවා. මම ඒක හරියට අයිසොලේට් කරලා තිබ්බත් හෑම් බෑග් එකක් හරි. ඔව් ඇත්තටම. මේ හැමෝටම ඔය හෑම් බෑග් එකත් එක්ක ලොකු ගනුදෙනුවක් තියෙනවා. බලන්න සමස්තයක් විදිහට හැමෝ ගාවම ඇති. බහුතරයක්. ඇයි මේ? ඔබ ගාව වටිනා දෙයක් මොකක් හරි ඔයගේ ලක්ෂ 10 15 දාන් ඉන්නේ නෑනේ. අපි හිතමුකෝ ලක්ෂ 10ක් විතර තියෙනවා නම් නේ. ඕක කරෙන් ගලවන එකක් නේ. අපි ඒක පරිස්සම් කරනවනි හොරුන්ගෙන්. හොඳයි. ඒ ලක්ෂ 10ද වඩා වටින්නේ කුසල හිතද වඩා වටින්නේ? කුසල හිත වටන. පතව්‍යයක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාධිපත්‍යන සෝතාපට්ටි පලං වර. කුසල සිත කියන එක පින්වත්නි මේ මුළු මහත් පෘථිවි ධාතුවේ රජකම ලබනවට වඩා වටිනවනේ. ඔබ රකින්න ඕනේ පර්ස් එකද හිතද? මොකද කියන්නේ? මෙයාවයි රකින්න ඕනේ. අංශු මාත්‍රයකින් කෙලෙසෙන්න දෙන්න නැතුව ඉවසන්න. කිසිම කෙලෙස් ධර්මයක් විහිංසා සිතවිල්ලක් ව්‍යාපාද සිතවිල්ලක් නූපන්නේ පාපකේ අකුසලේ ධම්මේ පාපකාරී අකුසල ධර්ම කිසිම එකක් ඊර්ෂ්‍යාවක් කුහකකමක් ලපනාවක් ආලපනාවක් උල්ලපනාවක් දැන් සමහරු මෙහෙම වංචක ධර්මات තියෙන පච්ච පටිසේදන කියලා එකක් තියෙනවා කුහනාවක්. ඒ කියන්නේ මේ දැන් ওই පිංගුතුල මට ප්‍රත්‍ය පූජා කරනවා කියලා හිතන්න. මට දැන් ඒක ගන්නත් ඕනේ. හැබැයි කපටිකමට මොකද කරන්නේ? මම මේ කරනවානේ. කපටිකමට මොකද කරන්නේ මේ? මට ඉතින් ඕවා වැඩක් නැහැ කියලා අතහරිනවා. එතකොට මම දන්නවා ඒව අතහැරියාම මොකක් වෙනවා කියන්නේ. අර මිනිස්සු කල්පනා කරන අනේ ඉතින් අපිට ඉන්න උතුමන් වහන්සේ නම හරියම කලාතුරකින් නෑ නෑ ස්වාමීනි කොහොම හරි ගන්න කියලා ඉඩම් කඩුනුත් පූජා කරනවා. එතකොට අර කපටිකම දාලා කියනවා මේ මගේව නෙමෙයි. මේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරපුවා.
විභංග පාළියේ තියෙනවා. එතකොට කියනවා එහෙනම් ඉතින් ඔන්න ඔය දෙන නිසා ඔය පිංගුතුරට අනුග්‍රහ පිණිස අපි මේක ගන්නම්කෝ. හැබැයි මේ හදවතින්ම අල්පේච්ච වෙලාද නැත්තම් කපටිකමටද? කපටිකමට. අනිත් වගේ හොඳට සිහියෙන් ඉන්න එහා පැත්තේ ගෙදර දරුවා මගේ රත්තරන් පිංගුතුනි හොඳට ඉගෙන ගන්න දරුවෙක් නම් ඔබේ දරුවට වඩා ඔබ ගුණවන්තියෙක් නම් ගුණවන්තයෙක් නම් ඔබට පුළුවන් වෙන්න ඕනි හදවතින් මගේ පුතාගේ පොත් ලිස්ට් එක ගද්දී අනේ එහා පැත්තේ ගෙදර කොල්ලත් හොඳට ඉගෙන ගන්නවා. එයාගේ අම්මට සල්ලි නැහැ පුතේ මම උඹටත් එක්ක පොත් ලිස්ට් එකක් මේ පාර ගන්නවා. මගේ එකා ડોක්ටර් කෙනෙක් නොවුන කවදා හරි අරයා ડોක්ටර් කෙනෙක් වුණොත් ඔබට සලකනවාමයි ඔබේ පුතා නොසලකුවා. ඔබ එහෙමද? ඔබේ පුතා යනවා ඉංග්‍රීසි පන්තියකට. එහා පැත්තේ ගෙදර එක්කෙන අහනවා මේ පුතා යන ඉංග්‍රීසි පන්තිය මොකද්ද? කියනවද? කියනවද නැද්ද? ඔබම දන්නවා. කියන්නේ ඇයි? අරකට ඉගෙන ගනි. අරයත් ඉගෙන ගනි කියලා බයයි. ඔබේ දරුවා තනියෙන් ඉංග්‍රීසි ඉගෙනගෙන රිලව් එක කතා කරන්නද? එහා පැත්තේ මෙහා පැත්තේ මේ මුළු ලෝකෙම විද්වතුන් බවට පත් වුණොත් ලෝකෙම උගතුන් බවට පත් වුණොත් ඒක අපිට සහනය. ඒ නිසා ඒවට කුහකකම් කරන්න එපා. මම මේ කිව්වේ ඒ වගේ සිතවිල්ලක් හරි ආවොත් එහා පැත්තේ ගෙදර කෙනාට ස්විප් එකක් ඇදෙනවා. ලොකු කාර් එකක් ගෙනල්ලා. එහා පැත්තේ ගෙදර එක්කෙනා කාර් එකක් ගෙනාවා. මෙහා පැත්තේ ගෙදර එක්කෙනා පුපුරලා මැරෙනවා. එහෙම නෙමෙයි. හදවතින්ම යන්න. අනේ කොච්චර ෂෝක්ද ඔයගලන්ට නේද? ඔයගොල්ලෝ සසර පින් කරලා තියෙනවා. මේ පාරත් පින් කරන්න අනිවාර්යයි. මේ ඔයගොල්ලෝ සසර පින් කරලා ලැබෙන්නේ මේ පාරත් පින් කරන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝ කියන්නේ අපි දන්නවනේ ඔවා ගත්තේ කොහොමද කියලා. ඒවා හොඳ නැති දේවල්. ඒවා හිතින් ඉවසන්න මෙපා. මම මේ කියන්නේ ප්‍රායෝගික ජීවිතයේ බුදුදහම. පින්නදී හැම තිස්සෙම හිත ප්‍රත්‍යවේක්ෂා කරන්න. තේරුණාද? මගේ රත්තරන් පිංගුතුල්ලා වෙඩින් එකකට යන්න ලෑස්ති වෙලා හොඳට කණ්ණාඩි මේසෙ ගාව පැය ගානක් ලෑස්ති වෙලා ගිහිල්ලා හෝල් එක ගාව බැහැලා බැස්ස ගමන් මොකද කරන්නේ කාර් එකෙන්? කාර් එකේ කණ්ණාඩියනොත් මූණ බලා ගන්නවනේ ආයි. මේකප් එක අවුල් ගිහිල්ලා තියෙනවා. මේ කය හදන්න දඟලන දැඟලිල්ල හිත හදන්නත් දඟලන්නේ. ඉස්කෝලේට ගිහිල්ලා ආවට පස්සේ බලන්න මගේ හිත කෙලසුණාද කියලා. පිටින් ඉස්සර මට තිබ්බා පොඩි මේ වැරද්දක් මේ මගේ වචන වලින් අනිත් අයට ටිකක් රිදෙනවා. තාමත් තියෙනවත් දන්නේ. හැබැයි මට ඒක දැනුණා. දැන් මට එහෙම දැනෙන්නේ නැහැ. මොකද දැන් ස්ටයිල් එක මිසක් ඇක්සන්ට් එක මිසක් මේ දැන් එහෙම කාටවත් හිත රිද්දවන්නේ. එතකොට මම ඉස්සර ලිව්වා ධම්මවිජය මහානවෙච්ච අලුත කුටි ඇතුළෙත් ලියනවා එළියෙත් ලියනවා. ඇතුළේ එකක් ලියලා තිබ්බා ධම්මවිජය එළියට යනවා නම් කාගේවත් හිත රිද්දන්නේ නැතුව කතා කරන්න. දොරෙන් එළිය ලියලා තිබ්බා ඇතුළට යන්න කලින් කල්පනා කරන්න කාගේ හිත රිද්දවද කියලා. ඉතින් හැමදාමත් මං එළියට යනකොට අර කතාව ඔළුවේ තියාගෙන ගිහිල්ලා කාගේවත් හිත රිද්දන්නේ නැතුව එනවා. ඇවිල්ලා දොර ගාවට ඇවිල්ලා ආයිත් අර නෝට් එක දකින්නවා. ඒ නෝට් එක දැක්කහම ආයිත් මං කල්පනා කරනවා කිසිම ස්වාමීන් වහන්සේ නමකගේ හිත රිදෙව්වද කියලා. රිදෙව්වා කියලා හිතුනොත් එවලෙම ගිහිල්ලා සමාව අරගෙන එනවා කකුල් දෙක අල්ලලා. බලන්න මම එකක් කිව්වේ. මේ ආකාරයෙන් තමන්ගේ හිත පිරිසුදු කිරීමේ ක්‍රියාවලිය ඔබ ඉන්නවා නම් නාදි වාසේති ඉවසන්න මෙපා. ඉවසන්න මෙපා. පැහැදිලිද මම මේ කියන්නේ? හොඳයි. ඔන්න ඔහම දැන් ජීවත් වෙනවා කාලයක්. ඉන්නකොට දරා ගන්න බැරි එකක් ඇතුළටම ඇනෙනවා. දැන් හැම එකක්ම ඩිෆෙන්ස් කරන්න බෑ මේ අල්ලල්ල ඉන්න බෑනේ. ඉඳලා හිටලා එකක් ඇතුළටම කඩාගෙන මම ඉවසලා බැරිම තැන තමයි මේක මං කිව්වේ කියලා කියන තැනක් එන්නේ. ඒ කියන්නේ ඇතුළට ඇනිලා. එතකොට මොකද කරන්නේ? පජහති. පළවෙනි එක නාදිවාසේති. දෙවෙනි එක පජහති. ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා නාදිවාසේති පජහති විනෝදේති භ්‍රන්ති කරෝති අනභවං ගමේති. පජහති කියන්නේ අතහරින්න. මේ දැන් ওই පිංගුතුල්ලා කොයි හරි ගමනක් යනකොට මට කියන්න නිදි කුම්බා ගාලක් උඩින් යනවා. කටු ඇනේවා කියලා දෙන්නේ ඇනෙන්නේ නැති වෙන්න පරිස්සම් වෙලාද යන්නේ. ඔන්න ඒ වගේ තමයි නාදිවාසීත් කියන්නේ පරිස්සම් වෙලා යන්න කියලා. හරිද? ඔන්න හොඳ උපමාවක් ආවා. වැරදිලාවත් කට්ටක් ඇනුනොත් මොකද කරන්නේ? අපි හිතමුකෝ සෙරප්පුවෙන් ඇනුණා කකුලට වෙනකම්. දැන් ඔබ මොකද කරන්නේ? ඇනිච්ච තැනම මොකද කරන්නේ? නවතිනවා. නැවතිලා මොකද කරන්නේ? ඔබ හිතන්නකො නිකන් ඔය කට්ට සෙරප්පුවෙත් තියෙනවා කියලා. දැන් මොකද කරන්නේ? ආයි මේ සෙරප්පුවේ මඩ ගෑවිලා තිබ්බා කුණු තිබ්බා කියලා කන්නේ සෙරප්පුව දෙකට මැද්දෙන් නැව්වා
කට හරි තියලා ගන්නවද නැද්ද? අතින් බැරි නම් කටින් හරි අපි එක් ගන්නවා. ආයේ ඒකේ අසූචි ගෑවිලා ආය. ඔය සුද්ධිය කවුරුත් ඕක කරනවා. හරි. අන්න ඒ වගේ යම් තැනකදී ඔය කෙලස් කට්ටක් ඇනුනොත් ඇනිච්ච තැනම ගලවන්න. අතින් බැරි නම් කටින් හරි ගලවන්න. කාට හරි ගහන්නම හිතෙන තැනක් ආවොත් අත් දෙක මේම මිටි මොලෝ ගන්න. මේම මිටි මොලෝ ගන්න. මලවගෙන හොත්තට ඉවසල දුරු කළා දාන්න. හදීසියවත් ඇතුළට කකුලටම ඇනිලා නම් පින්වත්නි අපේ කකුලට කට්ටක් ඇනුනොත් අපි මොන දේ කරලා හරි සමහරු පොළුයි කහයි බඳිනවා. එයි කියලා. පොළුයි කහයි බැඳාම මේ දවස් දෙකක් යද්දි එන්නත් පුළුවන්. නැත්තම් තව ක්‍රමයක් අපි පාවිච්චි කරනවා. මොකද්ද? කට්ටක් අර හැබැයි ඒ කට්ට ගද්දි ගන්නේ මොන જાතිය කටුද? අර දෙහි කටු විස නැති කට්ටක් ගන්නවා. කට්ටක් අරගෙන හරි ඔබේ කට්ට අයින් කරන්න. අන්න ඒ වගේ. ඔබට ඇනිලා තියෙන කට්ටක් නම් අපි හිතමුකෝ ඊරිසියා කට්ටක් ඇවුණා. හොඳට බලන්න. ඇයි මට මේ කොල්ලා ගැන ඊරිසියාවක් ඇති වුනේ? හිටපන්. උඹ ඊරිසියාවක් ඇති කරගත්තනේ. ඔන්න බලපන් උඹට දෙන ෂොට් එක කියලා. අර කොල්ලට ගිහිල්ලා හොඳම දේවල් ටිකක් අරන් දෙන්න. එතකොට ඊරිසියාව කවදාවත් එන්නේ එන එක නවතිනවා. මේ ප්‍රැක්ටිකලි කියන්නේ. දෙන්න බෑම කියලා හිතච්ච දවසට බත් පිගානම දෙන්න. අයි දෙපාරක් හිතන්න නැතුව කණ්ඩ ඕනෙම කියලා හිතච්ච දවසට ඒ පිගානම සතෙකුට දාන්න. ඒගොල්ලෝ අය කවදාවත් අපිට කරදර කරන්නේ. කට්ටකින් හරි මින් ගන්න. පජහති. තේරෙනවද මේ කියන්නේ? බලන්න දැන් එදිනෙදා ජීවිතේ ප්‍රැක්ටිස් කරන්න එකක් තියෙනව නේද? දැන් මේක කරන්න පුළුවන්ද බැරිද? මේක ප්‍රැක්ටිකල්ද නැද්ද? මේ වань බුදුදහම ප්‍රැක්ටිකල්ද නැද්ද? ප්‍රැක්ටිකල්. හැබැයි ලේසිද අමාරුද? මොකද කියන්නේ? ලේසි වැඩිකමට අමාරු. ඇයි මගේ රත්තරම් පින්වත්නි හාල් කිලෝ එකක් උයා ගන්න යන වෙහෙසවත් යනවද කියන්නකො හිත නිවා ගන්න. මේක වීග කපන්න ඕනිද? හාල් සුද්ධ කරන්න ඕනිද? ගෑස් හොයන්න ඕනිද? දර හොයන්න ඕනිද? හිත රකින්නවා කියනක නොමිලේ කරගන්න දෙයක්. මේකට ඔයගොල්ලෝ අමුතු එෆර්ට් එකක් දාන්න ඕනේ. මේමයි හිටපන්කො මම මෙහෙම කරනවා කියන. හිත දිහා බලන් ඉන්න. ඇති වෙන සිතවිල්ල රාගසිතක්ද ද්වේෂසිතක්ද කියලා බලන්න. ඒ වෙන සිතවිල්ල මම මේක දුරු කරන්න ඕනේ මේක තියාගෙන හුරුතල් කර කර හිටියොත් හොඳ නෑ කියලා දුරු කරලා දාන්න. පෝෂණය කිරීම තුළ ටිකෙන් ටික විපාක භාවයට සකස් වෙද්දි කොච්චර නරකද එක මම අර ඉස්සෙල්ල කිව්වේ චණ්ඩාල ගෑණියක් නිසා රජවරු 5 දෙනෙක් බෙල්ල මේ සියදිවි වෙනස ඒ චණ්ඩාල ගෑණියට චණ්ඩාල වෙන්නේ හේතුව දන්නවද? අම්මත් එක්ක මහසෑය වඳින්න ගිහිල්ලා මහසෑයේ තිබ්බ අපිරිසුදු මල්ලාසනයට මේ කෙල්ල මල් පූජා කරනවා. අම්ම ඇවිල්ලා කියනවා උඹ චණ්ඩාල කෙල්ල අපිරිසුදු මල්ලාසනේ මල් පූජා කරා. මම නෙමෙයි චණ්ඩාල උඹයි අම්මේ චණ්ඩාල කිව්වා. එක වචනයයි. මම මේ මල් පූජා කරපු එකේ පිනෙන් දුටුවන් පහදින රූපයක් ඇත්තෙක් වේවා බවට ප්‍රාර්ථනා කරා. මල් පූජා කරපු නිසා දුටුවන් පහදින රූපයක් ඇත්තා වුණත් අම්මට චණ්ඩාල කියපු නිසා කෙල්ල චණ්ඩාල කුලිය ඉපදුණා. ඔන්න බලාගන්න කට. දැන් ඔබ කී දෙනෙකුට අනවශ්‍ය චෝදනා කරලා අනවශ්‍ය පරුෂ වචන භාවිතා කරලා අනවශ්‍ය විදියට බයින වැද්ද? ඔබ හිතන්නේ ලේසියි කියලාද? කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ. අහලා තියෙනවනේ. මගේ පින්වත්නි හිතන කර්මය කියන එක කරන්න ලේසි. විපාකය කියන එක විඳින එක නම් ලේසි නෑ. විපාකය කියන්නේ මගේ පින්වත්නි පුදුම බරපතල එකක්. ඒක ආවට පස්සේ ඒකත් එක්ක ජීවිතේ දුකින් දුකටපත් වෙන්න වෙනවා මිසක් විපාකයක් එක්ක සෙල්ලම් කරලා බේරෙන්න බෑ. සල්ලියට කරලා විපාකෙන් බේරෙන්න බෑ. ඔබට පිළිකාවක් හැදුනොත් කෝටි ගණන් වියදම් කරලා නමුත් ඒකෙන් බේරෙන්න බෑ. රජවරු මැරලා තියෙනවා පිළිකා හැදී. අර ඔමාන් වල මං කියලා තියෙනවා රජ කෙනෙක් හිටියා. සල්ලි වැහෙන්න රජතුමා ඕස්ට්‍රේලියාව ගියාම රජතුමාට කෙසල් ගෙඩිය අරන් යන්නේ රජතුමාට වෙනම වපු වත්තකින්. අන්තිමට මැරුණේ පිළිකාවක් හැදිලා. හරිම හොඳ මිනිස්සෙක්. ඔමාන් වල හිටපු කිං. හැබැයි
එහෙම මිනිස්සුන්ටත් පිළිකා හැදුනහම කර්මයෙන් සල්ලි වලින් බේරෙන්න බෑ. අර දීඝවාපියේ තේන්තක ගායිද්දී උඩින් ඉඳන් ස්වාමීන් වහන්සේ නමක් බිමට වැටෙනවා. අහලා තියෙනවනේ. වැටෙනකොට ඇවැත්නි දැන් ඔබ හිතන්නකෝ ඔබ යතේ කෝටි 500ක් තිබ්බා කියලා කෝටි 500 චෛත්‍යයට දමලා ගැව්වා නම් අර හාමුදුරුවෝ බේරෙයිද? ඇවැත්නි දජග්ගේ සිහි කරන්නකෝ. දජග්ග පිරිතමා රකීවා කියලා හිතව ගමන් පෙන්වත්නි දීඝවාපයේ චෛත්‍ය දෙබෑ කරගෙන ගලක් ඇවිල්ලා ස්වාමීන් වහන්සේගේ පතුල පිළිගත්තයි කියනවා. අන්න බලන්න. කර්මය අපිව රකින්නවා මිස අනේක කිවි සීල ධනම්. සීලේ ධනයක්. සල්ලි ධනයක් නෙමෙයි. සීලේ ධනයක්. එනිසා හිත පිරිසිදු කරගෙන දුර්වලයෙක් බවට පත් වෙනවට වඩා පිටින්දී මම මේක කියන්නේ මට ඔබත් එක්ක යන්න තියෙන සසර ගමනක් නේ. ඔබ ඔබේ සසර ගමනට තනියෙන් මූණ දෙන්න වෙන කට්ටිය. ඔබට ලෙඩ දුක් හැදෙනවා. දුක් විපාක ඔබට වකුගඩු නරක් වෙන්නේ ඔබේ. අක්මාදිය වෙන්නේ ඔබේ. ලියුකේමියාව හැදෙන්නේ ඔබට. ප්ලේට්ලට් අඩු වෙන්න ගන්නේ ඔබට. කැන්සර්ස් හැදෙන්නේ ඔබට. වෙන වෙන ලෙඩ රෝග හදවත් බද්ධ කරන්න බයිපාස් කරන්න වෙන්නේ ඔබට. එනිසා ඔබ විසින් ඔබේ කර්මය දැඩි කරගන්නවා විනා මට කියන්න තියෙන්නේ වගේ වෙලාවට වචන හතරයි. ඔබත් මේක මතක තියාගන්න. කම්මං දල්හං කින්ති කරෝමි. කර්මය දැඩි මම මොනා කරන්නද? එහෙමනේ. කර්මය දැඩි මම මොනා කරන්නද? පින්වත්නි. මේ ලෝකෙ පහළ වෙච්ච හයිහත්තිකාරයෝ පවා කර්ම විපාකයේ ගාවිදි දන නැව්වා. අපේ මගේම ලොකු අක්කාගේ සීයා කෙනෙක් ඉන්නවා. යකෙක් වගේ මිනිස්සෙක්. අපි දන්නවා. අලියෙක් වුණත් දන ගස්සවන්න මන්ත්‍ර පවා තිබ්බ මිනිස්සෙක්. අලියෙක් වුණත් හස්ති රාජයෙක්ව දන ගස්සන්න පුළුවන් මන්ත්‍ර තියලා තියෙනවා. දැන් ඉන්නවා පින්වත්නි කකුලක් මෙන්න මේ වටාත්තේ මිට වගේ ඇති. මම ඊයේ පෙරේද බලනකොට අර කකුලේ විලුඹේ ඇටේ ගාව තුවාලයක් ඇවිල්ලා ඒකෙන් මෙහෙම මේ නූලක් තංගුස් නූලක් වගේ ටිකක් ලොකු සරුංගල් යවන්න පාවිච්චි ලොකු නූල් ඒ වගේ නූලක් වගේ එකක් එළියට ඇවිල්ලා ඒක කපන්න එළියට එනවා. සරව බේරිලා. තුවාලේ හොඳ වෙන්නේ. ප්ලාස්ටර් වදින්නේ කකුලට දැන්. එතකොට මට කියනවා ඉස්සර මං එනකොට මාව පාරේදී දැක්කහම මිනිස්සු කම්බි වැටවල් වලින් රෙදි ඉරාගෙන රිංගුවේ. අයියේ. චණ්ඩියෙක්. ඉස්සර මං වැද්දෙක් අපේ හාමුදුරුවෝ. ඉස්සර මං යකෙක්. ඉස්සර මං චණ්ඩියෙක්. හැබැයි දැන් ඔක්කොම ඉවරයි. මුත්‍රා බෑග් එකක් ඉනේ. වැසිකිලි යන්නේ එකම රෝද පුටුවේ. කණ්ඩ බොන්න මුකුත් බෑ. දැන් අර ළඟට අපේ ලොකු අක්කා බෙල් එකක් හයි කරලා දීලා තියෙන ඌමනා වෙලාවට බෙල් එක ගැහුවාම ලොකු අක්කා ගිහිල්ලා බලනවා. 24 hours එතන මොනිටර් කරන් ඉන්න බෑනේ. දැන් එයාට මොන හරි වුණාම බෙල් එක ගහන්න විතරයි තියෙන්නේ. සෙල්ලම් ඉවරයි. කම්මා විපාකවත්තති. කර්ම විපාක භාවයට එද්දී සසරත් එක්ක ලේසි නෑ. එනිසා මගේ පින්වත්නි මේ ජීවත් වෙන ටික කාලය ඇතුළේ හිත දෝෂ කරගෙන පරාජිතය බවට පත් වෙන්න. අපිට මේක නැති වෙන්නේ අපි පින්වත්නි උප්පත්තියෙම පරාදයි. තේරුණා? අපිට ආයි අමුතුවෙන් වෙන්න කෙනෙහිලිකම් මේ ජීවිතේ නේ. වෙන්න ඕනි ඔක්කොම උප්පත්තියත් එක්කම වුණා. ජරාවටපත් වීම, ව්‍යාධියටපත්. ආයි මේ අමුතුවෙන් අපිට අපි ඔක්කොම මමත් ඔබත් මේ අසූචි නවදොරකින් වක් කරන ශරීරයක් ළඟ තියාගෙන මමත් ඔබත් මේ ජීවිතේ අසරණියෝ මිසක් අපි කවුරුත් වැඩකාරයෝ නෑ මේ ජීවිතේ. හොඳට මතක තියාගන්න. මේ ඇත්ත. ඔබත් මමත් කන දේවල් අසූචි වලින් ආපහු එළියට දාන අසරණ ජීවිත මිසක් මේ කුණු කය පෝෂණය කරන්න ජීවිතේම ඔට්ටු වෙන අහිංසකයෝ අසරණියෝ දුප්පත්තු මිසක් මේ කුණු කයක් මේන්ටේන් කරගෙන ලෝකෙට බොරුවක් රඟපාන්න හදන බොරුකාරයෝ මිසක් වැඩකාරයෝ නේ. අපි ඔක්කොම අසරණයි ස්වභාවයෙන්. මේ අසරණකමින් මිදෙනවා මිසක් මේ අසරණකම තුරුම්බුවක් බවට පත් කරගන්න එපා. අද මිනිස්සුන්ට වෙලා තියෙන්නෙම පින්ගනි මෙන්න මේ සිත පරිස්සම් නොකර ගැනීම නිසා නාදිවාසේති පජහති විනෝදේති. විනෝදේති කියන්නේ පින්ගනි දුරු කරලා දාන්න කියලා. ඒවා ළඟපාතවත් තියාගන්න එපා. ඒ වගේ පුද්ගලයන්ව ඇසුරු කරන්නවත් එපා. නිතරම තරහ යනවා නම් එවැනි පුද්ගලයන් ඇසුරු කරන්න එපා. මෛත්‍රී සහගත පුද්ගලයන් ඇසුරු කරන්න. හොඳ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමක් ඇසුරට ගන්න. අරගෙන ඒ කල්යාණ මිත්‍රයාගේ මාර්ගෙන් හිත හදාගන්න. සිත හදන මග බුදුරණන් වහන්සේගේ ශාසනය එළි වෙන
ප්‍රතිපදාව. දැන් ඔබට තේරෙනවද ඔබේ හිත ප්‍රැක්ටිකලි රකින්න පුළුවන්ද බැරිද? බුද්ධ ශාසනය කියන්නේ පින්වත්නි රිවර්ස් සෙන්ස් එකක් වගේ. සෙන්ස් එක කාර් එකට හයි කරාම රිවර්ස් එකට ගද්දි කොයි හරි වදින්න යනකොට පොඩි සද්දයක් එනවා. මොකද්ද? අර ටී ගාල. ඔබේ හිතට මේ ප්‍රාණ සංඥාව කියන සෙන්ස් එක හයි කරගන්න. කොයි හරි අකුසල කර්මයක වදින්න යනකොට එලාම් එක පදි. මේකෙන් පටන් ගත්තොත් ඔබටම ටික කාලයක් දැන් අද දිනයයි තව මාස දෙකක් විතර යනකොට බලන්න ඇත්තටම ඔබට දැනෙයි. අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මගේ හිත මං පුළුවන් උපරිමෙන් මගේ හිත මට පුළුවන් උපරිමෙන් කෙලස් ධර්මයකට යට වෙන්නට නොදී පරිස්සම් කරගත්තු හිතක්. ලස්සන හිතක්. සුන්දර හිතක්. මිනිස්සෙක් වුණාම. ඒ ඔය පිංගුතුල්ලා අහලා ඇත්තේ අර මේ මනුස්ස ජීවිතේට සමහරු නොවටිනාකම් දෙනවා. ඔය මිනිස්සෙක් වුණාට වැඩක් නැහැ ජීවත් වෙන්නේ තිරිසනෙක් වගේ. අන්න බලන්නකෝ. ඒ මනුස්සකම කොතනට බාල කරගෙන. දැන් ඔබ බලන්න ඔබ ගැන සමාජය කියන්නේ මොකද්ද කියලා. ඔය මිනිස්සු ඔහොම හිටියට වැඩක් නැහැ අමනුස්සෙක්. ඔය මිනිස්සයා මහා තිරිසනෙක් යකෙක්. හැබැයි මෙහෙමත් කියනවා සමහර. ඒ මිනිස්සයා දෙවි කෙනෙක් වගේ කෙනෙක්. බුදු කෙනෙක් වගේ කෙනෙක්. බ්‍රහ්මයෙක් වගේ කෙනෙක්. බුදු කෙනෙක් වගේ මට පිහිටුණා. ඔබට ඔබේ මනුස්ස ජීවිතේට හොඳ වැලියු එකක් දෙන්නත් පුළුවන්. ඒක රිඩියුස් කරගන්නත් පුළුවන්. අඩු කරගන්නත් පුළුවන්. ඔබ තීරණය කරන්න මේකට වටිනාකමක් දෙනවද අඩු කරගන්නවද කියලා. මේ මුල් බුදු සමය ඇතුලේ තියෙන්නේ මගේ පින්වත්නි මෙන්න මේ හිත රකින්න ප්‍රතිපදාවයි. සිත හදන ක්‍රමවේදයයි. සිත හදන මාර්ගයයි. ඒකායන වයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. බලන්න කිව්වේ මොකද්ද? සත්වයන්ගේ විසුද්ධියට. මේ විසුද්ධිය කිව්වේ මොකටද? චිත්තේන සංකිලිට්ඨේන සංකිලිස්සන්ති මානව. චිත්තේ සුද්ධේ විසුද්ධන්ති. සිතේ පිරිසුදුභාවයට. අන්න බලන්න. කයේ පිරිසුදුභාවයට නෙමෙයි. සිතේ පිරිසුදුභාවයට. ඒකායන වයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. එතකොටම මොකද වෙන්නේ? ශෝක පරිද්දවානං සමතික්කමයි. ශෝක පරිදේව නැති වෙන්නේ. දුක්ඛ දෝමනස්සානං අත්තංගමයි. දුක් දොම්නස් නැති කරගන්න. ඥායස් අධිගමයි. ආර්ය ශ්‍රාංග මාර්ගය අවබෝධ කරගන්න. නිබ්බානස සත්‍ය කිරිය. නිර්වාණය සාක්ෂාත් කරගන්න. රංගපෑමක් නෙමෙයි තියෙන්නේ. සත්‍යවාදීව නැවතීම. reality of the world. මේ ලෝකේ පවතින සත්‍යතාවය අවබෝධ කර ගැනීමමයි ඔබේ දුක් ගින්දරනේ. පින්වත්නි මට ඉන්නවා ඥාති ෆයිලට්ලා. අපි අසුරු කරනවා විශේෂඥ වෛද්‍යවරු. අපිට ඉන්නවා අපිට කතා කරලා තියෙනවා එක જાතිය ෆීල්ඩ් වල වැඩ කරන ඉන්ජිනියර්ස්ලා ડોක්ටර්ස්ලා ලෝයර්ස්ලා බණ කියනවනේ අපිට හම්බ වෙනවා. අපේ හාමුදුරුවනේ මේ බොරු කාල ලෝකේ මගේ ජීවිතේ මට හරි පීඩාවක්. එහෙම කියපු අය තමයි වැඩි. එතකොට ඒ බොරුව පස්සේ දුවලා පින්ගත්නි කවදාවත් තෘප්තියක් ලැබෙනව නම් දෙයි හාමුදුරුවනේ. සිද්ධාර්ථ කුමාරයා රම්ම සුරම්ම සුබමාලිගා තාරීදි කියලා නිකමට හිතන්න මොලේ තියෙනවද? මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මනක්කල්පිත රූපයක් නෙමෙයි. ඔබ හායි කොහමද ඔබ වහන්සේ කියන්නේ බුදුහාමුදුරු හිටියමයි කියලා? මම ඔබෙන් අහන්න. ඔබේ 100ගේ 100 හිටියමද? ඔබ දැකලා තියෙනවද? 100ගේ 100 මම කියන එහෙනම් 100ගේ 100 නැහැ. හැබැයි ඔබට පොඩි ටෙක්නොලොජි එකක් පාවිච්චි කරන්න ඕනේ. මොකද්ද? අයි අපේ හාමුදුරුවනේ මම එන්න මගේ තාත්තා ඉන්න ඕනේ. තාත්තා එන්න තාත්තගේ තාත්තා 100 ඉන්න ඕනේ. 100 ඉන්න 100ගේ තාත්තා ඉන්න ඕනේ. 100ගේ තාත්තා ඉන්න 100ගේ 100. ඒ වගේ තමයි. මම එන්න මිහිඳු මහරහතන් වහන්සේ එන්න ඕනේ. මිහිඳු මහරහතන් වහන්සේ එන්න සාරිපුත්ත මහරහතන් වහන්සේලා ඉන්න ඕනේ. සාරිපුත්ත මහරහතන් බුදුහාමුදුරුවෝ ඉන්නවා. අන්න එක තමයි තියරි එක. කොහොමදනේ ප්‍රැක්ටිකල්? බුදුරජාණන් වහන්සේ කියන්නේ නිකන් මවාගත්ත ශාස්ත්‍රූ කෙනෙක් නෙමෙයි. මේ සත්‍ය මේ නිවැරදි ධහම මේ ඇත්ත මේ වයසට යන ස්වභාවයෙන් යුක්ත ජීවිතවල නිස්සාරභාවය මරණයෙන් කෙලවර වෙන ජීවිතවල නිස්සාරභාවය මේක ඇතුළේ සියාකම් කුහකකම් කළ ජීවත් වෙන්න එපා කර්ම විපාකයේ ලේසි නැහැ කියපු සත්‍යතාවය ලෝකෙට දේශනා කරපු ශාස්ත්‍රය. පිටින් මම බුදුදහම දකින්නේ ඔබ මගෙන් අවසානයේ ඇහුවොත් බුදුදහම කියන්නේ මොකක්ද අපේ ආමුදුරුවනේ කියලා. මම ඔබෙන් ඇහුවොත් මොකද්ද බුදුදහම කියන්නේ? ඒක තමයි මේ ලෝකයට දීපු ලස්සනම විවරණය. මේ ලෝකයේ පිළිබඳව කරපු ලස්සනම විවරණය ලියපු පොත තමයි බුදුදහම. රචකයා තමයි බුදුරජාණන් වහන්සේ. ක්වොලිෆිකේෂන් එක තමයි පාරමිතාවන්. ඒ පාරමිතාවන් පුරලා
අවබෝධ කරගෙන දේශනා කරපු සත්‍ය අවබෝධ කරගෙන පින්වත්නි දැන් ඔබට තේරෙනවද අපි කුහකකම් කරලා ඊරිසියාකම් කරලා ළමයා යන පන්තිය වහලා ළමයාව එක කරවගෙන මගේ ක්ලාස් එක මේන්ටේන් කරලා රූපය මේන්ටේන් කරගෙන යන්නේක හරීම නිර්ර්ථක වැඩක්. මේන්ටේන් කිරීමෙන් අයින් වෙන්න නිදහස් මිනිසෙක් බවට පත් වෙන්න හැබැයි නිවැරදිව. නිදහස් මිනිසෙක් වෙන්න නිවැරදිව. ඒකටයි බුදුදහම. ඒ සඳහා ඔබට මේ උතුම් ධර්ම දේශනාව ඒකාන්ත පාරමිතාවක් හේතුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනීය බෝධියකින් ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් ශෝකයක් පරිදේවයක් නැති සදාකාලික සැප ඇති අතිඋතුම් අමා මහ නිවනින් නිවෙන්නට මේ කුසල් සුඛ පාරමිතාවක් වේවා පාරමී ශක්තියක් වේවා පාරමී දම් පිරේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. පිටින් අද දවසේ මේ උතුම් දේශනාව පවත්වන චෝලිකා කුමුදුනී මහත්මිය ඇගේ ප්‍රධාන අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙන්නේ ප්‍රංශේ පදිංචි රණසිංහ වික්‍රමාරච්චිලාගේ දයාරත්න ආදරණීය පියාණන්ගේ 77 වෙනි ජන්මදිනය සිහිපත් කරගෙන එතුමන් දැනට හදවත් සත්කමකට මුහුණ දී සිටින නිසා නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරගෙන මේ පින්කම කරන බව සිහිපත් කරලා තියෙනවා. ඒ වගේම ප්‍රංශේ පදිංචි රණසිංහ වික්‍රමාරච්චිලාගේ සරෝජනි ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනීය ප්‍රාර්ථනා කරගෙන මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තිනවා. මියගිය වර්ණකුල ආරච්චිලාගේ රෙජින්නෝන රණසිංහ වික්‍රමාරච්චිලාගේ ඒබ්‍රහම් සිඤ්ඤෝ උපාසක මහත්මයා ඇතුළු නමින් මියගිය සියලුම ඥාතීන්ට මෙපින් අනුමෝදන් කිරීමට වගේම රට ජාතිය වෙනුවෙන් දීපදු සියලු රණවිරුවන්ට මෙපින් අනුමෝදන් කිරීමට වැනි බලාපොරොත්තු රැසක් හිතේ තියාගෙන අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. පින්තුන්ගේ ප්‍රාර්ථනා පරිදි නමින් මියගිය සියලුම ඥාතීන් මෙපින් අනුමෝදන් කරගෙන පරලෝක ජීවිත සුවපත් කරගෙන උතුම් නිවනින් නිවෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ධර්ම ශ්‍රවණය කළ ධර්මයේ දේශනා කරවපු පින්තුන් හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙලා මේ ගෝරතර භයානක සසරෙන් මිදලා යන්න මේ කුසල් ඔබට සුඛ පාරමිතාවක් පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේව නිවේවා මේ කුසල් ඒ සඳහා පාරමිතාවක් වේවා පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාව අවසන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.